समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිස්වාන පාටිහිරානි ගෝතමස්ස යසස්සිනෝ නතාවාහං පනිපතින් ඉස්චිතෝ මම සංකප්ප මඤ්ඤාය චෝදේසි නරසාරති තතෝ මේ ආසි සංවේගෝ අබ්භුතෝ ලෝමහංසනෝ පුබ්බේ ජටිල භූතස්ස යාමේ ඉද්ධි පරිත්තිකා තාහං තදා නිරංකත්වා පබ්බජින් ජින සාසනේ පුබ්බේ යඤ්ඤේන සන්තුට්ඨෝ කාමධාතු පුරක්ඛතෝ පච්චාරාගංච දෝසංච මෝහං චාපි සමෝහනින් පුබ්බේ නිවාසං ජානාමි දිබ්බ චක්ඛු විසෝධිතං ඉද්ධිමා පරචිත්තඤ්ඤෝ දිබ්බ සෝතංච පාපුනින් යස්ස චත්තාය පබ්බජිතෝ අගාරස්මා අනගාරියං සෝමේ අත්තෝ අනුපත්තෝ සබ්බ සංයෝජනක්ඛයෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, ජයමග රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මදේශනා මාලාවේ තේර තේරී ගාථා දේශනාවයි අද දවසේදීත් ශ්‍රවණය කරන්නට කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තේර ගාථා පාළියේ චක්ක නිපාතේ සඳහන් වන උරුවෙල කස්සපත් තේර ගාථාව. බුදුරජාණන් වහන්සේ අභියසදී සැනසුණු චරිත බොහෝ පිරිසක් ඉන්නවා. සමහර උදවිය ශාස්ත්‍රීය පණ්ඩිතවරු ඔය විවිධ වාද කරන්න යොමු වෙච්ච ශාස්ත්‍රීය පණ්ඩිතයෝ බුදුරජාණන් වහන්සේත් සමග වාද කරන්න කියලා හිතාගෙන ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙන්න මේ අහවල් තැනට වැඩියහම අපි ගිහිල්ලා බුදුහාමුදුරුත් එක්ක වාද කරමු. විදියට අපි ප්‍රශ්න අහමු. මෙහෙම ප්‍රශ්න අහනකොට ගෞතමයන් වහන්සේ මෙන්න මේ විදියට උත්තර දෙයි. එහෙම උත්තර දුන්නොත් අපි මෙහෙම කියමු කියලා ඔය ශාස්ත්‍රීය පණ්ඩිතයෝ එකතු වෙලා බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා වාද කරලා පරද්දන්න උත්සාහ කරලා තියෙනවා.
වාද කරන්න කියලා හිතාගෙන ගියාට වාද නොකරම තෙරුවන් සරණ ගියපු උදවිය බවට පත් වෙලා තියෙනවා. ශාස්ත්‍රීය පඬිතුයෝ. ඒ වගේම බ්‍රාහ්මණ පඬිතුයෝ මහා උගතුන් කියලා හිතාගෙන වාද කරන්න අපිට බැරිකමක් නැහැ බුදුන් සමග අපි වාද කරලා බුදුහාමුදුරුවෝ පරද්දමු කියලා ප්‍රශ්න හදාගෙන ගිහිල්ලා ප්‍රශ්න නොකරම තෙරුවන් සරණ ගියපු බ්‍රාහ්මණයෝ බවට පත්වෙච්ච අවස්ථා තියෙනවා. ගෘහපති පණ්ඩිතවරු බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වාද කරලා දිනන්න හිතාගෙන ගිහිල්ලා වාද නොකරම තෙරුවන් සරණ ගියපු උපාසකයෝ බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ශ්‍රමණ පණ්ඩිතයෝ විවිධ මතවාද හදාගෙන ඒවාට නායකත්වය ලබා දෙමින් පිරිස් එකතු කරගෙන ඔවුන්ගේ කණ්ඩායම ගොඩනගාගෙන බුදුහාමුදුරුවොත් එක්ක වාද කරන්න සූදානම් වෙලා ගිහිල්ලා වාද නොකරම බුදුහාමුදුරුවෝ අභියස පැවිදි වෙච්ච තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා ඉඳලා අන්‍ය ශ්‍රමණයෝ හැටියට ඉඳලා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා සැදැහැසිත උපදවාගෙන බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මගඵල නිවනින් සැනසුණු උතුමන් වහන්සේලා බවට පත් වෙලා අපි මහා විපතකට වැටෙන්න ගියේ යන්තම් බුදුහාමුදුරු නිසා බේරුණා කියලා තමන් හිටපු දෘෂ්ටියෙන් අයින් වෙලා සම්‍යක් දෘෂ්ටිය තුල පිහිටපු අන්‍ය ආගමික ශ්‍රාවකයෝ නායකයෝ බුදුහාමුදුරු ඉදිරියේ සැනසුණු අවස්ථා ඕන තරම් තියෙනවා. මේ උරුවෙල කාශ්‍යප කියන්නේත් අන්න එහෙම චරිතයක්. සහෝදරයෝ 3 දෙනෙක් හිටියා උරුවෙල කාශ්‍යප, නදී කස්සප, ගයා කස්සප කියලා. මේ අතු අහලා තියෙනවා. මේ අය තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා කාලය ගත කළා. උරුවෙල කස්සපට හිටියා ශ්‍රාවකයෝ 500ක්. ඒ 500ට නායකත්වය ලබා දෙමින් තමයි උරුවෙල කස්සප කටයුතු කළේ. මේ ජටිලය. ඊළඟට නදී කස්සපට 300ක් පිරිස හිටියා. ඒ අයට නායකත්වය දෙමින් නදී කස්සප කටයුතු කළා. ගයා කස්සපට 200ක් පිරිස හිටියා. ඒ අයට නායකත්වය ලබා දෙමින් කටයුතු කළා. එතකොට මේ 3 දෙනාම සහෝදරයෝ 3 දෙනා. සහෝදරයෝ 3 දෙනාට අනුගත වෙච්ච එකතු වෙච්ච ඒ අදහසට යොමු වෙච්ච පිරිස ඔක්කොම 1000ක්. මේ 1000ම ප්‍රධානිය හැටියට කටයුතු කළේ උරුවෙල කස්සප. තමයි වැඩිමල්ම සහෝදරයා. ඉතින් බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන බරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් ඉදිරියේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය හෙවත් මංගල ධර්ම දේශනාව සිද්ධ කළා. ධර්මය නැමැති රෝදය පෙරලා හල සූත්‍රය, ධම්සක් සුතුර, ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ශ්‍රවණය කරලා තමයි පස්වග තවුසන් පස්වග මහණුන් බවට පත් වුණේ. ඊට පස්සේ යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනා ධර්මාවබෝධය ලැබුවා. රහත් ඵලයට පත් වුණා. ඒ රහත් ඵලයට පත්වෙච්ච රහතන් වහන්සේලා 69. පස්වග තවුසන් 5 දෙනයි. යසකුල පුත්‍රයා සහ යාළුවෝ 54 එතන 55යි ඔක්කොම 60යි. මේ 60ම බුදුරජාණන් වහන්සේ චරත භික්කවේ චාරිකං මහණෙනි හැසිරෙන්න මේ උතුම් ධර්මය දේශනා කරන්න ලෝකයාට හිතසුව පිණිස ගමන් කරන්න කියලා ධර්ම චාරිකාවෙහි යොමු කෙරෙව්වා. යොමු කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා මේ උරුවෙල කස්සප ජටිලයාගේ තැනට. එතනට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අටුවාවේ සඳහන් වෙනවා
විවිධ ප්‍රාතිහාරයන් රැසක් සිද්ධ කළා. 3500ක් පමණ ප්‍රාතිහාර්යයන් පාලා උරුවේල කස්සපයන්ගේ මාන්නේ බින්දා. මාන්නේ බිඳලා දැම්ම. උරුවේල කස්සප හිතාගෙන හිටියේ තමන් රහත් ඵලයට පත්වෙච්ච රහතෙක් කියලා. අන්න ඒ විදිහට විවිධ ශ්‍රමණයෝ තම තමන් රහත් වෙලා කියලා හිතාගෙන ඉඳලා තියෙනවා. ඔය චූල සාරෝපම සූත්‍රයේදී පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොට පිංගල කොච්ච කියලා බ්‍රාහ්මණතුමෙක් යනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. හම්බෙන්න ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා බුදුහාමුදුරුවනේ විවිධ ශ්‍රමණයෝ ඉන්නවා. නිගණ්ඨනාත පුත්ත, සංජය බෙලට්ටි පුත්ත, අජිත කේසකම්බල, පගුද කච්චායන මෙන්න මේ විදියට ශ්‍රමණ නායකයෝ ඉන්නවා. ඒ අය ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ කියලා රහත් ඵලයට පත්වෙලා ඉන්නේ කියලා ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවනේ ඔය කියන ශ්‍රමණයෝ ඇත්තටම අවබෝධ කරගෙන කියනවද? නැත්නම් අවබෝධ කරගෙන නැතුව කියනවද? නැත්නම් ඔය ශ්‍රමණයන්ගෙන් සමහරු අවබෝධ කරගෙනද? තව සමහරු අවබෝධ කරගෙන නැද්ද? මොකක්ද කියලා බුදුහාමුදුරන්ගෙන් විමසුවා. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ උත්තර දෙනවා පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට බ්‍රාහ්මණතුමනි ඒ ප්‍රශ්නේ එහෙම්මම තියන්න. ඒ අය අවබෝධ කරගෙනද අවබෝධ කරගෙන නැද්ද? පිරිසක් අවබෝධ කරගෙනද පිරිසක් අවබෝධ කරගෙන නැද්ද කියන ප්‍රශ්නේ එහෙම්මම තියන්න. මම දෙයක් කියන්නම් කියලා බුදුහාමුදුරෝ බොහොම ලස්සන උපමාවක් භාවිතා කර ගනිමින් ධර්ම දේශනාවක් කළා. ඒක තමයි චූල සාරෝපම සූත්‍රය කියලා තියෙන්නේ. සාර කියන්නේ අරටුව. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ ඕපම වර්ගයේ තියෙන්නේ. උපමාවට ගත්තේ අරටුව. මොකද්ද මේ කතාව? යම්කිසි පුරුෂයෙකුට යම්කිසි ගහක අරටුව ඕන වෙනවා යම්කිසි කටයුත්තකට. මේ ගහේ ඕන මොකක්ද? අරටුව. ඒ පුරුෂයා ගහේ අරටුව ගැන දන්නෙත් නැහැ. අතු කොළ ගැන දන්නෙත් නැහැ. සුඹුල මොකක්ද? එළය මොකක්ද? පොත්ත මොකක්ද? මේ මොකක්වත් දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අහනවා අරටුව ඕන වෙලා මේ පුරුෂයා ගහ ළඟට ගිහිල්ලා අරටුව කියලා අතු දලු අරගෙන ගියොත් මොකද වෙන්නේ? අරටුව කියලා හිතලා අතු දලු අරන් ගියාට අරටුවෙන් ගන්න ඕන ප්‍රයෝජනෙ ගන්න වෙන්නේ නැහැ. අරටුව කියලා හිතලා පොත්ත අරගෙන ගියොත් ඒත් අරටුවෙන් ගන්න ඕන ප්‍රයෝජනෙ ගන්න වෙන්නේ නැහැ. අරටුව කියලා හිතලා එළය අරගෙන ගියොත් ඒත් අරටුවෙන් ගන්න ඕන ප්‍රයෝජනෙ ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ මේ ශ්‍රමණයෝ විවිධ අවස්ථාවලදී තම තමන් සියල්ල සම්පූර්ණ කරගත්තා කියලා හිතනවා. බ්‍රහ්මචර්යාවට එනවා. ගිහි ජීවිතයේ කටුක නිසා තමයි පැවිදි වෙන්නේ. මෙතන පැවිදි කියලා කියනකොට සම්බුද්ධ ශාසනය පැවිදි වෙනවා සමහරු. ඒ කාලේ වෙනකොට නිගණ්ඨනාත පුත්ත ළඟ පැවිදි වෙනවා. පගුද කච්චායන ළඟ පැවිදි වෙනවා. අජිත කේසකම්බල ළඟ පැවිදි වෙනවා. සංජය බෙලට්ටි පුත්ත ළඟ පැවිදි වෙනවා. මේ ඔක්කොම පැවිදි වෙන්නේ තවුස් පැවිද්දෙන් පැවිදි වෙන්නේ. මේ ඍෂි පැවිද්දෙන් පැවිදි වෙන්නේ දුක නැති කරන්න. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ බ්‍රහ්මචර්යාවට ආවහම බ්‍රහ්මචර්යාවෙන් ගන්න ඕන ප්‍රයෝජනෙ ගත යුතුයි. අරටුව අවශ්‍ය නම් අරටුවම ගන්න ඕන. අරටුවම ගත්තොත් තමයි අරටුවේ ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්න පුළුවන්කම තියෙන්නේ. සමහර පැවිද්දෝ ඉන්නවා මේ පැවිද්ද
විවිධ තැන්වල පැවිදි වෙච්ච අය. මොකද කරන්නේ? තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පැවිද්දෙකුට ලැබෙනවානේ. ඕනෑම ආගමක පිරිසකට ඒ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලැබෙනවා. එතකොට තමන්ට ලැබෙන මේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඒවා ගැන කල්පනා කරමින් භික්ෂුවක් වෙන්න පුළුවන්, අන්‍යාගමික තීර්ථකයෙක් වෙන්න පුළුවන්. තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ගැන හිතලා මොකද කරන්නේ? මෙන්න පැවිද්දෙන් ලැබෙන වටිනාම ලාභය මෙයයි කියලා, මේක තමයි ලබන්න ඕන දේ, ඒ ටික ලැබුවාම සියල්ල හරි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒවාම තව තවත් බලාපොරොත්තු වෙවි හැසිරෙනවා නම් ඒවා ලැබමින් අත්තුක්කංශන පරවම්බනය තමන් උසස් කරලා අනිත් අය හෙලා දකිමි. අනිත් පැවිද්දන්ට මේවා ලැබෙන්නේ මට තමයි ලැබෙන්නේ. මම තමයි ඉහළින් ඉන්නේ. මට ලාභ ලැබෙන ප්‍රමාණය අනිත් අයට නැහැ. මට කීර්තිය ලැබෙන ප්‍රමාණය අනිත් අයට නැහැ කියලා තමන් උසස් කරලා අනිත් අය පහත් කරලා සලකන ස්වභාවයට පත් වෙනවා නම් ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පමණ නම් ලබන්නේ ඒ තමයි බ්‍රහ්මචර්යාවෙන් ලබන්න පුළුවන් ඉහළම දේ කියලා හිතනවා නම් ඒ කෙනා හරියට අරටුව ගන්න හිතාගෙන අතු දලු අරන් ගියපු මිනිසෙක් වගේ. වැඩක් නැහැ. තව සමහර පැවිද්දෝ ඉන්නවා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලැබෙනකොට ඒවා තමන්ට විතරයි ලැබෙන්නේ කියලා අන් අයට ලැබෙන්නේ නැහැ කියලා උඩඟු වෙන්නේ නැහැ. ඒව ගැන හිතන්නෙත් නැහැ. එයා සීලය ආරක්ෂා කරනවා, සිල්වත් වෙනවා. හැබැයි සීලය ගැන කල්පනා කරලා උඩඟු වෙනවා. සීල මත් වෙනවා. අනිත් අය දුස්සීලයි, මම සිල්වත්. අත්තුක්කංශන පරවම්බනය ඇති කරගන්න. අනිත් අය දුස්සීලයෝ, මම තමයි සිල්වතා. මම බ්‍රහ්මචර්යාවෙන් ලබන්න තියෙන උපරිම තැනකට ඇවිල්ලා තියෙන මම සීලය හොඳට රකින්නවා. අන්න එහෙම සීලය ගැන විතරක් හිතාගෙන සිල් රැකරකා ඉන්නවා. එතනින් නැවතිලා ඉන්නවා. එතනින් එහාට දෙයක් ගැන හිතන්නේ නැහැ. ඒකෙනත් හරියට බුදුහාමුදුරුවෝ පෙන්නවා අරටුව කියලා හිතලා පොත්ත අරන් ගියපු මිනිසෙක් වගේ. අරටුවෙන් ගන්න ඕන ප්‍රයෝජනේ ලැබිලා නැහැ. ලබා ගන්න බෑ. ඊළඟට තවත් පැවිද්දෝ ඉන්නවා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලැබෙනකොට ඒවයින් මත් වෙන්නෙත් නැහැ, උඩඟු වෙන්නෙත් නැහැ, නවතින්නෙත් නැහැ. සීලයට යොමු වෙනවා. සීලය සම්පූර්ණ කරමින් සීල සම්පදාව ආරක්ෂා කරමින් යනකොට ඒයින් උඩඟු වෙන්නෙත් නැහැ, මත් වෙන්නෙත් නැහැ, ඒයින් නවතින්නෙත් නැහැ. සමාධිය වඩනවා. සමාධිය වඩලා චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරගන්නකොට එයා හිතනවා අනිත් අයට හිත එකඟ කරගන්න බෑ, මට නම් පුළුවන්. මගේ හිත පුදුම විදියට එකඟ කර ගැනීම හැකියාව තියෙනවා, සමාධිය මට තියෙනවා කියලා එයා උඩඟු වෙනවා. සමාධිය තමයි ලබන්න ඕන. ඒ සමාධිය ලබන්න පුළුවන් නම් බ්‍රහ්මචර්යාව සම්පූර්ණයි කියලා හිතනවා. එතනින් එහාට යන්න හිතන්නේ නැහැ. අන්න ඒකෙනත් හරියට අරටුව කියලා හිතලා එලේ අරන් ගියපු මිනිසෙක් වගේ. අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ එයා ලබලා නැහැ. ලබා ගන්න බෑ. එයා ගිහිලා තින්නේ සමාධිය තුලට පමණයි. තව සමහර පැවිද්දෝ ඉන්නවා බ්‍රහ්මචර්යාවෙන් යන්න පුළුවන් ඉහළම තැන තමයි පංච අභිඥා අෂ්ට සමාපatti ලැබීම. පංච අභිඥා අෂ්ට සමාපත්තීන් ලබනකොට රූපාවචර ධාන, අරූපාවචර ධාන ලබනකොට ඒවා ලැබමින් වාසය කරනකොට හිතනවා අන් අයට පංච අභිඥා නැහැ, අෂ්ට සමාපatti නැහැ, මට තමයි තියෙන්නේ, මම තමයි ඉහළින් ඉන්නේ, අනිත් අය පල්ලෙහා මට්ටමේ ඉන්නේ කියලා කියනවා. හිතනවා. එයා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ගැන එච්චර හිතන්නේත් නැහැ. ඒකෙන් මත් වෙන්නෙත් නැහැ. සීලයෙන් මත් වෙන්නෙත් නැහැ. සමාධියෙන් මත් වෙන්නෙත් නැහැ. හැබැයි ওই පංච අභිඥා අෂ්ට සමාපatti ලැබෙනකොට එයා හිතනවා මේකෙන් ගන්න ඕන තැනට මං ඇවිල්ලා තියෙන්නේ. එයා හිතනවා අරටුවම තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් අරටුව කියලා හිතලා ගෙනහිල්ලා තියෙන වෙන දෙයක්.
හොඳට අරටුව කියන්නේ මොකද්ද? එලේ කියන්නේ මොකද්ද? පොත්ත කියන්නේ මොකද්ද? අතු දලු මොනවද කියලා දන්න කෙනාට තමයි තේරෙන්නේ මේ මිනිස්සයා මොනතරම් මෝඩද. අරටුව කියලා හිතලා අරන් ගිහලා තියෙන අතු දලු. අරටුව කියලා හිතාගෙන අරන් ගිහලා තියෙන පොත්ත. අරටුව කියලා හිතලා අරන් ගිහලා තියෙන එලය. ඒක අරටුව කියලා අරන් ගිහලා තියෙන වෙන මොනවා හරි. ඒක හරියටම දන්නේ අරටුව හඳුනාගත්ත කෙනා. පංච අභිඥා අෂ්ට සමාපatti ලැබුවාම හරියටම අරටුව මොකද්ද කියලා නොදන්න කෙනා හිතනවා මේක තමයි බ්‍රහ්මචර්යාවෙන් ලබන්න පුළුවන් ඉහළම තැන. දේවදත්ත හාමුදුරන්ට මොකද උනේ? පංච අභිඥා අෂ්ට සමාපatti තිබුණා. හැබැයි හිතුවා බුදුහාමුදුරුවෝ හා සමානයි. බුදුහාමුදුරුවෝ හා සමානයි. මමත් බුදු කෙනෙක්. මටත් ශ්‍රාවකයෝ ඉන්න ඕන. පංචභිඥා අෂ්ට සමාපatti තිබිච්ච දේවදත්ත හාමුදුරුවෝ ආනන්තරිය පාප කර්මයක් කරලා මහා දුකකටපත් වුණා. අදටත් දුක් විඳිනවා. ඔන්න බලන්න. එතකොට පංචභිඥා අෂ්ට සමාපatti ලබනවා කියන එකත් නෙවෙයි අරටුව කියලා කියන්නේ. ඒක ලබලා ඉවර වෙලා එයා හිතනවා නම් මං ඔක්කොම කරගත්තා කියලා. ඒකෙනත් හරියට අර අරටුව කියලා හිතලා වෙන එකක් අරන් ගියපු කෙනෙක් වගේ. අරටුව කියලා අරටුවම ගත්ත කෙනා. එහෙම ගන්නෙ කවුද? වෘක්ෂයක් දැකලා වෘක්ෂයේ අරටුව හඳුනන කෙනා තමයි අරටුව ගන්නෙ. අරටුව අරගත්ත කෙනා තමයි සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වෙන්නේ. මේ උරුවේල කස්සපයන් ජටිලව හැටියට පැවිදි වෙලා රහත් වුණා කියලා හිතාගෙන හිටියා. රහත් කියලා හිතාගෙන අරන් තියෙන්නේ වෙන දෙයක්. අරටුව කියලා හිතලා අතු දලු ගත්ත කෙනෙක් වගේ. අරටුවෙන් ඇති වැඩේ ගන්න බෑ. අරටුව කියලා හිතලා අරන් තියෙන්නේ පොත්ත. උරුවේල කස්සපයන් එය වටහා ගත්තේ බුදුරජාණන් වහන්සේගේ වැඩම වීමෙන්. ඒ උරුවේල කස්සපයන් බුදුරජාණන් වහන්සේගේ අවවාදයට හිස නැමුවා. කියලා දුන්නා උරුවේල කස්සපේනි ඔබ ඉන්නේ වැරදි මතයක. රහත් නොවී ඒක තදින්ම දැනුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා එය නදී කස්සපට ගයා කස්සපට ප්‍රකාශ කරලා මේ ඔක්කොම ගිහිල්ලා බුදුහාමුදුරු ළඟ පැවිදි වුණා. 1000ක් පිරිස. 1000කට වැඩි. මේ ඔක්කොම ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි දිවියටපත් වෙලා මගඵල නිවනින් සැනසුණා. සැනසিলা මේ අය මොකද්ද මේ කතා කරන්නේ? අපි රහත් නොවි රහත් කියලා හිතාගෙන හිටියා. මුනිවරු නොවි මුනිවරු කියලා හිතාගෙන හිටියා. ධර්මාවබෝධය නොකර ධර්මාවබෝධය ලැබුවා කියලා හිතාගෙන හිටියා. අපි මහා මෝඩ විදියට හිතාගෙන ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ හමු වීම නිසා අපට වෙන්න තිබිච්ච විපත නවත්ත ගන්න පුළුවන්කම ලැබුණා. හරියටම දැනගත්ත බුදුහාමුදුරන්ගේ ඇසුර නිසා අරටුව කියන්නේ මොකද්ද කියලා. උරුවේල කස්සප මහරහතන් වහන්සේ අන්‍ය ශ්‍රමණේක් වුණත් බුදුබණ අහලා සැනසিলা යා යුතු මාර්ගය අනුගමනය කරලා මානය සිඳ බිඳ දමලා බුදුරජාණන් වහන්සේ සමීපේ සැනසিলা ඒ සැනසුණු බව යා යුතු මග ලොවට පෙන්වන්න මේ ගාථා 6 දේශනා කළා. දිස්වාන පාටි හීරානි ගෝතමස්ස යසස්සිනෝ නතා වාහම් පනිපතින් ඉස්සා මානේන වංචිතෝ. බුදුහාමුදුරන්ගේ ප්‍රාතිහාර්ය දැකලා මා තුල තිබිච්ච මාන්නය හිතාගෙන හිටිය බුදුහාමුදුරුවෝ මං වගේම තමයි. බුදුහාමුදුරුවන්ටත් එහා මම රහත් නොවි රහත් කියලා හිතාගෙන හිටියා. මම සංකප්ප මඤ්ඤාය චෝදේසි නර සාරති තතෝ මේ ආසි සංවේගෝ අබ්බුතෝ ලෝමහංසනෝ. මගේ මේ ස්වභාවය හඳුනගෙන
මට යහපතක් ඇති කර ගැනීමේ අදහසින් මගේ අදහසට චෝදනා කළ බුදුහාමුදුරු. රහත් නොවී රහත් කියලා හිතාගෙන ඉන්නේ. ඕක නෙවෙයි හරි දේ. හරි වැරද්ද පෙන්නලා දුන්න බුදුහාමුදුරු. පුබ්බේ ජටිල භූතස්ස යාමේ ඉද්දි පරිත්තිකා තාහන් තදා නිරංකත්වා පබ්බ ජිංජින ශාසනේ. මං ඊට පස්සේ මේ ජටිල පැවිද්ද අත්හැරලා දාලා මගේ පිරිසත් එක්ක ගිහිල්ලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අභියසදී පැවිදි දිවියට පත් වුණා. පුබ්බේ යඤ්ඤේන සන්තුට්ඨෝ කාම ධාතු පුරක්ඛතෝ පච්චා රාගංච දෝසංච මෝහංචාපි සමෝහනි. පෙර කාමාදී කෙලෙස් වලින් යුක්තව විවිධ යදිලි ඇදහිලි පුදු පූජා පවත්ව හිටියා. ඒ ඔක්කොම අත්හැරලා මම රාග ద్వේෂ මෝහ ආදී මේ අකුසල මූලයන් දුරු කරලා දැම්මා. පුබ්බේ නිවාසං ජානාමි දිබ්බ චක්කු විසෝදිතං ඉද්ධිමා පරචිත්තඤ්ඤෝ දිබ්බසෝතංච පාපුනි. පෙර භව පිළිබඳව පුබ්බේ නිවාසානුස්මෘති ආදී ඥාන ඇති කරගත්තා. ඒ තුලින් මම අවබෝධ කරගත්තා මේ සංසාර ගමනේ යථා ස්වභාවය කුමක්ද කියලා. විවිධ භවවල උත්පත්තිය ලැබමින් විඳින්න වෙන වේදනාව පිළිබඳව හඳුනගත්තා. ඒ හඳුනා ගැනීම නිසා මට ධර්මාවබෝධය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. බලන්න පින්වත්නි, විවිධ මතවල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. රහත් නොවී රහත් කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ධර්මාවබෝධය ලබා ගන්නේ නැතුව ධර්මාවබෝධය ලැබුවා කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අය ඔක්කොම ගත යුතු දේ ගත් අය නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවේ මේ උරුවෙල කස්සපත් තෙහෙර ගාථාවෙන් අපට පිළිඹිබු වෙන්නේ යා යුතු මග තමන් ඉන්න තැන හරියටම හරි කියලා හිතන්නේ නැතුව විමසන්න. දැන් බලන්න, උරුවේල කස්සපයන් මම තමයි හරි කියන මතේම හිටියනම්, මං කරන දේ විතරයි නිවැරදි කියන මතේම හිටියනම්, වාද කරනකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනකොට මමම තමයි හරි කියලා හිතාගෙන හිටින කවදාකවත් සැනසෙන්න බෑ. සැනසුනේ තමන් ඉන්න මතය වැරදිද නිවැරදිද කියලා හොඳට බුද්ධිමත්ව මෙනෙහි කළා. මොන තරම් බන කිව්වත් තමන් තමන්ගේ හිත නවන්න පුරුදු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ අඩුපාඩුව හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. මම නිවැරදීම කියලා හිතාගෙන ඉන්න තරමට ඒ කෙනාට නිවැරදි දේ වැහිලා යනවා. අර චූල සාරෝපම සූත්‍රේ පෙන්නුව උපමාව වගේ. අරටුව කියලා හිතලා තමන් හිතේ මවාගෙන තියෙන අතුයි දලුයි නම්, මේ අතුවලට දළුවලට තමයි අරටුව කියලා කියනව ඇත්තේ කියලා හිතාගෙන ඉන්න තරමටම අරන් යන්නේ අතුයි දලුයි. අරන් ගියාට ඒ අරටුවෙන් කරන්න ඕන වැඩේ කරන්න පුළුවන්කමක් නැහැ. වැරදීමක් ඒ වෙන්නේ. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයේ තියෙන්නේ පින්වත්නි අපිට ධර්මාවබෝධය ලබන්න. මේ බ්‍රහ්මචර්යාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් මාර්ගය තියෙන්නේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලබා ගන්න නෙවෙයි. ඒවා ලැබෙනකොට ඒවෙන් උඩඟු වෙන්න හොඳ නැහැ. පිරිස් බලය පිරිස එකතු වෙනකොට ඒවෙන් උඩඟු වෙන්න හොඳ නැහැ. ඒක නෙවෙයි මේකේ පදනම. ප්‍රතිඵලයේ විය යුත්තේ නොවේ. සමහරු බලන්න ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලබන තැනදී නවතිනවා. ඒක පස්සේ දුව යනවා. ඊට පස්සේ ඒකෙන්ම පිරිහෙනවා. යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
උරුවේල කස්සපයන් ඒ අරටුව කියලා හිතලා මං අරන් ගිහිල්ලා තියෙන වෙන දෙයක් කියලා දැනගත්තා. ඒ නිසා බේරුණා. සීලය ආරක්ෂා කරගෙන යනවා කියන එකත් නෙවෙයි බ්‍රහ්මචර්යාවේ ප්‍රතිඵලය. සීලය කියනකොට ඔය සිල්වන්තකම කියන එක බුද්ධ ශාසනය විතරක් නෙවෙයි. අනෙකුත් අදහස් වලත් තිබිලා තියෙනවා. දැන් සීලය කියන වචනය බුදුහාමුදුරුවෝ පහළ වුණාට පස්සේ කතා කරන වචනය නෙවෙයි, ඊට ඉස්සෙල්ලත් තිබිලා තියෙනවා. සීලය. සිල් රකින්නවා කියන එකම නෙවෙයි. සිල් රකින්න ඕන. සිල් රැක රැක ඉන්නවා කියන එක නෙවෙයි ප්‍රතිඵලය. එතනින් එහාට යන්න ඕන. සිල් රකින්න අය ඕන තරම් ඉන්නවා. භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි, අන්‍යාගමික පූජකයෝ අතරෙත් සිල් රකින්න අය ඉන්නවා. කය සංවර කරගෙන, වචනය සංවර කරගෙන, හිත සංවර කරගෙන ඉන්න අය ඉන්නවා. එතකොට ඔය සීලය කියන වචනේ පුරාණ විග්‍රහය කොහෙන්ද ඔය සීලය කියන කෙන්නේ? සීලය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ සත්වයෙකුගේ ප්‍රකෘති ස්වභාවය අනුකරණය අනුගමනය කිරීම සීලයයි. ඔය තමයි පුරාණ විග්‍රහය. ඔක ආවේ ඉස්සර මිනිස්සු බුදුහාමුදුරු පහළ වෙනකොට මිත්‍යා දෘෂ්ටියෙන් වැහිලානේ තිබුණේ දඹදිව. පැරැන්නෝ බුදුහාමුදුරු පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සු හිතාගෙන ඉඳලා තියෙනවා බල්ලෝ වෙලා උපදින්නේ පව් කරපු අය, හරක් වෙලා උපදින්නේ පව් කරපු අය. ඔය බල්ලෝ වෙලා ඉපදිලා බල්ලෝ පෙර කරපු පාප කර්ම ගෙවනවා. පෙර පව් ඉතුරු කරගෙන මැරිච්ච නිසා තමයි ඒ අය බල්ලෝ වෙලා ඉපදිලා විඳින්නේ. පෙර පව් ඉතුරු කරගෙන මැරිච්ච නිසා තමයි හරක් වෙලා මේ හරක් දුක් විඳින්නේ, පව් ගෙවන්නේ. ඒ නිසා එදා මිනිස්සු කල්පනා කරලා තියෙනවා අපි පව් කරලා ඇති ඕන තරම්, මැරුණට පස්සේ පව් ඉතුරු කරගෙන මැරුණොත් බල්ලෝ වෙලා උපදී, හරක් වෙලා උපදී. ඒ නිසා ඊළඟ භවයේ සුවපත් කරගන්න සුගතියට යන්න පුළුවන්කම tie පව් ගෙවලම ගියොත්. අන්න එහෙම පව් ගෙවලම ගියන්න ඕන කියලා හිතාගෙන මොකද කළේ? මේ මිනිස්සු පව් ගෙවන්න බල්ලෝ වගේ හැසිරিলা තියෙනවා. බල්ලෙකුගේ ස්වභාවය අනුකරණය කිරීම ඒකට කියනවා බලු සීලය කියලා. සුනක වෘත, සුනක සීල කියලා කියනවා. සීලබ්බත පරාමාසයට අයිති වෙන්නේ වැරදි සිල් වෘත. මොකද කරන්නේ? අලු ගොඩේ ලගින බල්ලෙක් වගේම ඉන්නේ. පව් ගෙවෙනවා කියලා හිතාගන්න. මැරෙනකොට හිතනවා දැන් මම බල්ලෙක් වගේ ඉඳලා පව් ගෙව්වා, දැන් නම් ආයේ බල්ලෙක් වෙලා උපදින්නේ නැහැ, මම සුගතියට තමයි යන්නේ කියලා හිතනවා. හරක් වගේ ඉඳලා තියෙනවා. කොල කකා හරකෙකුගේ ස්වභාවය අනුකරණය කරමින් අනුගමනය කරමින් වාසය කරපු අය. ඒ අය මැරෙනකොටත් දැන් පව් ගෙවලා තියෙන කියලා සුගතියට තමයි යන්නේ කියලා හිතාගෙන ඉඳලා තියෙනවා. වැරදි සිල්. ඒකට කියනවා ගෝ සීල කියලා. සමහරු පව් හෝදනවා කියලා ගංගානන් නදියෙන් එහෙම නානවා. ඕ වැරදි සිල්. සීලබ්බත පරාමාස. එතකොට තවත් සමහර අය ඔය සිතකය වචනයකින් තුන්දොර සංවර කර ගැනීමේ සීලයත් සිද්ධ කරනවා. මොකද්ද සීලය කියලා කියන්නේ? කය සහ වචනේ සංවර කරගන්න එක. එතකොට තමන්ගේ වචනය කටින් පිට වෙන වචනය කාටවත් හානියක් නෙවෙයි නම්, වචනය සංවර කරගෙන නම්, කායික හැසිරීමෙන් කාටවත් හානියක් නැත්තම් එයා සිල්වත් තමයි. එතකොට සිල්වත් ජීවිතයක් ගත කළාය කියලා ගමන අවසන් වෙලා නැහැ. එහෙම කරලා හිතනවා නම් මං ගමන අවසන් කරලා ඉන්නේ කියලා, එයා වැරදි අවබෝධයක ඉන්න කෙනෙක්. එතකොට මේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ ප්‍රතිඵලය ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා නෙවෙයි, සීලයත් නෙවෙයි. සමහරු සමාධිය ප්‍රගුණ කරනවා.
සිතේ එකඟකම, චිත්ත ඒකාග්‍රතාවය. ඒ සමාධිය ප්‍රගුණ කරනකොට හිතනවා මම දැන් නිවැරදි තැනට ඇවිල්ලා තියෙන කියලා. ඔය සමාධියත් භික්ෂූන් වහන්සේලාට නැත්නම් බෞද්ධයන්ට විතර නෙවෙයි අන්‍ය ආගමිකයන්ටත් ඇති කරගන්න පුළුවන් සමාධිය. සමාධිය කියන එක. හිතේ එකඟකම. බෞද්ධ ක්‍රමවේදයට නෙවෙයි විවිධ ක්‍රමවේද තියෙනවා. ඔය විවිධ භාවනා කියන කටයුතු තියෙන්නේ. ඒවා තියෙනවා. හැබැයි ඔය විදර්ශනාව තියෙන්නේ බුදුදහම තුල පමණයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගන්නන්නේ බුදුදහම තුල පමණයි. නිවන පිළිබඳව කතා කරන්නේ බුදුදහම තුල පමණයි. එහෙනම් බුදුදහමේ තියෙන වටිනාම දේ එකයි. ඒක තමයි හරය. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනාව. නිවන. සමාධිය වඩන්න පුළුවන් අය ඉන්නවා. පංච අභිඥා අෂ්ට සමාපත්තීන් වලට යොමු වෙච්ච අයත් ඉන්නවා. ඕන තරම් ඉඳලා තියෙනවා එහෙම අය. බෞද්ධ නෙවෙයි. අබෞද්ධ වුණත් පුළුවන්. ඒවා නෙවෙයි බුදුදහමේ මූලික නැත්තම් අවසන් ප්‍රතිඵලය යුත්තේ. බුදුදහම විශේෂ වෙන්න බුදුදහමේ තියෙන වටිනාම හරය තමයි විදර්ශනාව සහ නිවන. බලන්න. අන්න එයයි ලබන්න ඕන. බුදුහාමුදුර අපට පෙන්වුවේ අන්නේ කාරණා. මේ ලෝකයේ ආගම් වර්ග දෙකක් තියෙනවා. දේවවාදී ආගම්, අදේවවාදී ආගම්. දේවවාදී ආගම්වල උගන්වන්නේ කියන්නේ දෙවිවරුන්ට ප්‍රධානත්වයේ දීපු ආගම්. ඒවයි උගන්වන්නෙම නිත්‍යයි සුඛයි ආත්මයි. සදාකාලික දිව්‍ය ලෝකයක් හරි සදාකාලික අපායක් ගැන තමයි තියෙන්නේ. නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කියන්නේ. අදේවවාදී ආගම් කියන්නේ දෙවිවරුන්ට ප්‍රමුඛත්වයේ දීපු නැති ආගම්. අදේවවාදී ආගම් අතරේ විවිධ අදහස් තියෙනවා. බුදුදහම ගත්තාම විශේෂයි. බුදුදහමේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම උගන්වන්නේ. සමහරු කර්මය පමණක් හිතාගෙන යන අය ඉන්නවා. එහෙම තියෙන බුදුදහම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනාව. විදර්ශනාව කියන්නේ ප්‍රඥාවෙන් ලෝකයේ දෙස දැකීම. අනිත්‍යතාවය පිළිබඳව ප්‍රඥාවෙන් දැකීම. දුක පිළිබඳව ප්‍රඥාවෙන් දැකීම. අනාත්මතාවය පිළිබඳව ප්‍රඥාවෙන් දැකීම. ඒකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට මේ විදර්ශනාව ප්‍රගුණ කරනකොට ආන්නේ කෙනාට කෙලෙස් සම්පූර්ණයෙන්ම සිඳ බිඳ නැති කොට දමන්න පුළුවන්. එහෙම නැත්තටම නැති කරපු කෙනා තමයි නිර්වාණය සලසගන්නේ. හරියටම අරටු අල්ල ගන්න ඕන. උරුවේල කස්සපයන්ට, නදී කස්සපයන්ට, ගයා කස්සපයන්ට මේ සහෝදරයෝ තුන් දෙනාට ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණා. පෙර බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු කාලවලදී මේ තුන් දෙනාම විවිධ පින්කම් කරමින් සසරින් එතර වෙන්න හිතාගෙන කටයුතු කරපු උදවිය තමයි. ඒ වමනාවෙන් පසු වෙච්ච අය. එහෙම විවිධ පින්කම් කරමින් විවිධ කුසල් වඩමින් ඇවිල්ලා තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ බුදුරජාණන් වහන්සේගෙන් සැනසෙන්න පුළුවන්කම ලැබුණේ. ඒකටත් පින තිබුණා. බුදුහාමුදුරුවෝ ප්‍රථම රහත් 69 ධර්මචාරිකාවේ යොදවලා උරුවේල කස්සපයන් සොයාගෙන ගියා. ඒකටත් පින තිබුණා. හැබැයි ළඟම හිටපු චුන්ද සූකිරිකට ඒ පින තිබුණේ නැහැ. ඒක බුදුහාමුදුරන්ගේ වරදක් නෙවෙයි. මතක තියාගන්න. සමහරු කියනවා අඟුලිමාල හොයාගෙන ගිහිල්ලා දමනය කළා. ඒ ළඟම හිටපු චුන්ද සූකිරික දමනය කළේ නැත්තේ. වේළුවනාරාමේ අල්ලපු වැටේ. ඒක බුදුහාමුදුරන්ගේ වරදක් නෙවෙයි. සංසාර ගමන තුල පින්වත්නි කරපු කර්ම බලපානවා. කරපු කර්ම.
සමහර උදවිය ඉන්නවා කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඒක කර්මය. බුදුරජාණන් වහන්සේත් සමගම හිටපු දේවදත්ත හාමුදුරුවන්ට මොකද වුනේ? ළඟම ඉඳලා කර්මය. වෛරයක් අරගෙන ආවා. වෛරෙන්ම වෙනසලා ගියා. චුන්ද සූකරිකටත් එහෙමයි. වේළුවනාරාමේ අල්ලපු වැටේ හිටිය අවුරුදු 55ක් තිස්සේ ඌරෝ ගේනවා. ගේ පිටිපස්සේ කණුවක ගැට ගහනවා, ඉදි මෙනකන් තලනවා, මරනවා, ලේ ටිකක් බොනවා, මස් ටික උයාගෙන කනවා, ඉතුරු ටික විකුණනවා. ඌරෝ කෑ ගහද්දි මරනවා. වේළුවනාරාමේ ළඟ මොන තරම් භික්ෂූන් වහන්සේලා පිරිසක් චුන්ද සූකරිකගේ ගේ ළඟින් පිණ්ඩපාතේ වඩින්ට ඇද්ද? පින තිබුණේ. බොහෝ පිරිස් ගම් නියම් ගම් සිසාරා බුදුහාමුදුරන්ගෙන් සැනසෙන්න ආවා. නැවුනගලා ආවා. දුෂ්කර මාර්ග ඔස්සේ ආවා. දවස් ගණන්, සති ගණන්, මාස ගණන්. එහෙම ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් සැනසුණා. චුන්ද සූකරිකට පින තිබුණේ. බුදුහාමුදුරුවෝ විවිධ චරිතවලට කරුණාව දක්වලා සැනසුවා. උදේ පාන්දර ඒ කරුණා ඇසින් මහා කරුණාවෙන් ලෝකයේ දෙස බලනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් කරුණා ගුණයට හසු වෙන්නත් පින තියෙන්න ඕන. උරුවේල කස්සපයන්ට ඒ පින තිබුණා. ඒ තිබුණු නිසා ඒ පිරිසටම සැනසෙන්නට පුළුවන්කම ලැබුණා. අන්න ඒ නිසා මෙන්න මේ කරුණුකාරණා පිළිබඳව වටහාගෙන අපි කුමක්ද කළ යුත්තේ? අපට මේ උරුවෙල කස්සපත් තේර ගාථාවෙන් ගන්න තියෙන ප්‍රයෝජනය කුමක්ද? ගන්න තියෙන ප්‍රයෝජනය තමයි මොන තරම් විවිධ අදහස් වලින් යුක්තයි හිටියත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ වටිනකම තරම් ඒ කිසිම දෙයක් වටින්නේ. ඒ ධර්ම මාර්ගයමයි අපි භාවිතා කළ යුත්තේ. අන්න ඒ ධර්ම මාර්ගය යන්න ප්‍රමාද වෙන්න එපා. උරුවෙල කස්සපයන් වෙනත් අදහසක හිටියේ. නමුත් විමසීමට ශක්තියක් තිබුණා. බුදුහාමුදුරු පෙන්නපු කාරණාව බුද්ධිමත්ව ග්‍රහණය කරගත්තා. ඒ තුලින් සැනසුණා. මේ උත්තම චරිත භාවිතා කොට ගනිමින් අපි අපේ ගමනත් සකස් කරගන්න ඕන. බුදුහාමුදුරු උතුම් ධර්මයේ දේශනා කරලා අපට නිතර මතක් කළේ මහණෙනි බුදු කෙනෙක් කැටියට ලෝකයා කෙරෙහි කරුණාව උපදවාගෙන අනුකම්පාව උපදවාගෙන කළ යුතු යමක් තියෙනවා නම් මං ඒ කළ යුතු කාර්යය සිද්ධ කළා. කළ යුතු කාර්යය මං සම්පූර්ණ කළා. දැන් මහණෙනි වෘක්ෂමූලිකව හෝ ශුන්‍යාගාරගතව හෝ කෙලෙස් විනාශ කිරීමේ කටයුත්තේ යෙදෙන්න. කෙලෙස් දැවීමේ කටයුත්තේ යෙදෙන්න. ඒ සඳහා ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙලා මහණෙනි පසුතැවෙන්න එපා. ප්‍රමාද වෙලා පසුතැවෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව තුල කටයුතු කරනවා නම් බලන්න උරුවේල කස්සපයන්ට සැනසෙන්න පුළුවන්කම ලැබුණේ ඒ නිසයි. උරුවේල කස්සපත් තෙරුන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙලා මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දහමට අනුගත වීමෙන් මේ සසර තුල රඳවාගෙන සිටින බැමි සම්පූර්ණයෙන්ම නැති කළා. බුදුහාමුදුර අපට පෙන්නපු කාරණාව ගැන හිතලා ප්‍රමාද වෙන්නේ නැතුව හිසගිනි ගත්ත කෙනෙක්ගේ ගින්න නිවන්න වෑයම් කරන්නේ කොයි විදියටද? ඒ තරම් වේගයෙන් මේ සංයෝජන ධර්ම නැති කරන්න මහන්සි ගන්නවා. සංයෝජන කියන්නේ බැමි. සසරේ රඳවගෙන ඉන්න බැමි. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග,
මාන උද්දච්ච අවිජ්ජා. මේවයින් යුක්ත නිසා අපට ගැලවීමක් නැහැ. ඒ නිසා විදර්ශනාව වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රගුණ කරලා මේ සංයෝජන ධර්ම නැති කරන්න මහන්සි ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය නිසා උරුවේල කස්සපයන්ට ධර්මාවබෝධය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ සත්පුරුෂ ආශ්‍රය නිසා උරුවේල කස්සප හාමුදුරුවෝ ළඟ හිටපු සියලුම භික්ෂූන් වහන්සේලාට ඔක්කොම මහණ වුණා. ඒ සියලුම දෙනාට සසරෙන් එතර වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ සඳහා හේතු වන බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මය අපිත් භාවිතයට ගන්න ඕන. නිතරම බුදුහාමුදුර අපට අනුදැන වදාළ කාරණා මෙනෙහි කරමින් කටයුතු කරන්න ඕන. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව ඔබට හේතු වාසනා වේවා. සංසාර ගමන සැපවත් කරගන්න, සසර දුකින් එතරව ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්ම දේශනාව උරුවේල කස්සපත් තේර ගාථාව ඔබට අපට හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා අත්පත් කරගත්තු සකල කුසලානිසංස රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවනට, ජාතික වීරයන්ට, යුදබිමේදී මියගිය අපේ වීරෝධාර රණවිරුවන්ට, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භවගමන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් රකීවා. ජයමග රූපවාහිනී ආයතනයේ සභාපති ධූරය හොබවන, අනුශාසක ධූරය හොබවන අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති නිරන්තරයෙන් ඔබට ධර්මය දේශනා කරන ගෞරවනීය මහා සංඝ රත්නයටත්, ජයමග කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැම කෙනෙකුටම සිත ශාන්ති යහපත උදා වේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ටත් පින් දෙමු. ittavataca amhehi sambhatam punya sampadang sabbe devanumodantu sabba sampatti siddhiya. ittavataca amhehi sambhatam punya sampadang sabbe devanumodantu sabba sampatti siddhiya. ittavataca amhehi sambhatam punya sampadang sabbe devanumodantu sabba sampatti siddhiya. මෙහෙමාකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන්
නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටමත් සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාවබෝධය සලස ගන්නට හේතු වාසනා වේවා කියලා සාධෝ කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.